ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ගුරු ගෙදර පාඩම් මාලාවේ තවත් එක් පාඩමකින් ඔබව හමුවන්නටයි මා සූදානම් වන්නේ. අද දවසේදී මේ ආදරණීය දූ දරුවන් එක්ක මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබට 12 ශ්‍රේණියේදී નિયમિતව පවතින කෙටි කතා සංග්‍රහයේ එන ඉතාමත්ම රසවත් කෙටි කතාවක් පිළිබඳව අකුරට යන වෙලාවේ කෙටි කතාව පිළිබඳව කෙටි කතාව ਵਿਚාරයට ලක් කරන්නට ඉස්සර වෙලා අපි බලමු ආදරණීය දරුවනේ මේ කෙටි කතාවේ අපි මූලිකවම දැනගන්න ඕන කරුණු කාරණා මොනවද කියලා. අපිට තියෙනවා නිපුණතාවක් පිළිබඳව කතා කරන්නට, ඒ වගේම නිපුණතා මට්ටමක් පිළිබඳව කතා කරන්නට. කෙටි කතා කලාවේ විකාශනය මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයේ යෙදෙයි. එතකොට අපේ දරුවෝ කෙටි කතාව හදාරන්නට පෙර අනිවාර්යෙන්ම මේ අපි බලාපොරොත්තු වෙන මට්ටම පිළිබඳව නිපුණතාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕන. කෙටි කතා නිපුණතා මට්ටම ලෙසට කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානය යොතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. එතකොට මම හිතනවා අපේ ආදරණීය දරුවන් මේ අවස්ථාව වෙනකොට කෙටි කතා ලක්ෂණ මොනවාද කියන කාරණය පිළිබඳව හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. එතකොට මේ කෙටි කතා ලක්ෂණ මොනවද කියන කාරණය හොඳට අවබෝධ කරගෙන ඔබට નિયમિત මේ කෙටි කතාව රස විඳින්නට අපේ දරුවන් පෙළඹෙන්නට ඕන. ඊළඟට අපිට තියෙනවා ආදරණීය දුවේ පුතේ මේ කෙටි කතා අධ්‍යයනය කිරීමේ පසුව ඔබෙන් බලාපොරොත්තු වෙන මට්ටමක් අරමුණු ටිකක් තියෙනවා. මම හිතන්නේ අපේ දරුවෝ ආදරණීය දරුවෝ හුඟක් දුරට මේ අරමුණු පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. මම ඉතාමත්ම ආදරයෙන් අපේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඔබට අපි මතක් කරන මේ අරමුණු පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට කියලා. නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක්. හුඟක් වෙලාවට අපේ ආදරණීය දරුවෝ කරන්නේ කෙටි කතාව කියවනවා, කෙටි කතාවේ සිදුවීම් පෙළ හඳුනා ගන්නවා. හැබැයි අර කෙටි කතාවේ කතුවරුන් පිළිබඳව, පසුබිම පිළිබඳව, සමාජ දේශපාලන ආර්ථික පසුබිම් පිළිබඳව හැවීමක් කරන්නේ නැහැ. ඒ නිසා ආදරණීය දරුවනි මේ පිළිබඳව අපි හුඟක් කල්පනා කරන්නට ඕන. නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව අන්තර්ගතයේ විස්තර කරයි. එතකොට මේකෙදි අපි කල්පනා කරන්නට ඕන ආදරණීය දුවේ පුතේ නිර්දිෂ්ට කෙටි කතාව හොඳට කියවලා කෙටි කතා කරුවා අරමුණු කරගත්ත තේමාව මනවින් අවබෝධ කරගන්නට ඕන. ඉන් පස්සේ අන්තර්ගතය අපි හොඳට ග්‍රහණය කරගන්න ඕන. අන්තර්ගතය කියලා ආදරණීය දරුවනේ මෙතනදී කතා කරන්නේ කෙටි කතාවේ සිදුවීම් පෙළක් තියෙනවා මුල මැද අග සහිතව. සමහර වෙලාවල් වලදී කෙටි කතාවේ අගින් පටන් අරගෙන මුලට ගමන් කරන වෙලාවල් තියෙනවා. එතකොට මෙන්න මේ අන්තර්ගත සිදුවීම් පෙළ අපේ ආදරණීය දරුවෝ හොඳට බලා ගන්නට ඕන. හේතුව ඔබට ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්නයක් හැදෙනවා අවස්ථා සම්බන්ධය ලිවීම. එතකොට මේ අවස්ථා සම්බන්ධය ලිවීම කියන ප්‍රශ්නයට ලකුණු ලබා ගන්නට නම් අනිවාර්යෙන්ම අපේ දරුවෝ මේ අන්තර්ගතය කියන කාරණා හොඳට බලා ගන්නට ඕන. ඊළඟට නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. දැන් මේ අවස්ථාව වෙනකොට 12 ශ්‍රේණියේ මූලික පාඩම් වලදී අපේ ආදරණීය දරුවෝ හොඳට අඳුනගෙන තියෙනවා නිර්දිෂ්ට කෙටි කතාවලදී අපේ අවධානය යොමු කළ යුතු කලාත්මක ලක්ෂණ මොනවද කියලා. කෙටි කතාවක් අපි හදාරනකොට කෙටි කතාවේ කලාත්මක ලක්ෂණ පිළිබඳව අපි හඳුනාගත්ත දේවල් නැවත වතාවක් ඔබ මතක් කරගන්නට ඕන ආදරණීය දුවේ පුතේ, මෙනෙහි කරගන්නට ඕන. කෙටි කතාවක තියෙනවා ඒකීභූත ධාරණාවක්, කෙටි කතාවක තියෙනවා කලාත්මක භාෂා පරිහරණයක්, කෙටි කතාවක තියෙනවා චරිතාංග නිරූපණයක්, කෙටි කතාවක ඔබට දක්නට ලැබෙනවා යථාර්ථ නිරූපණයක්. මේ හැම දෙයක් පිළිබඳවම අපි ඔබෙන් දැනුම අපේක්ෂා කරනවා මේ ਵਿਚාරය කිරීමේදී. ඊළඟට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. කෙටි කතාවක් රස විඳිමින් ඒ පිළිබඳව කතා කරන්නට, කෙටි කතාව පිළිබඳව ඔබ දැනගත්ත දේ ආපහු කතා කරන්නට
ඔබට හැකියාව ලැබෙන්නේ ආදරණීය දුවේ පුතේ මෙන්න මේ අරමුණු ටික ඔබ හොඳින් අවබෝධ කරගත්තොත් කියන බව හොඳටම පැහැදිලි කරගන්නට ඕන. ආදරණීය දරුවනේ අපි ඊළඟට කල්පනා කරලා බලමු අපට කතා කරන්නට තියෙන කෙටි කතාව පිළිබඳව. කෙටි කතාව මා ඔබට මුලිනුත් මතක් කළා අකුරට යන වෙලාවේ. ඒතර මේ කෙටි කතාවේ පසුබිම අපි හඳුනා ගන්නට ඕන. ඒතර මේ කෙටි කතාව උපුටා ගන්නේ 1970 ලියුණු පෑදිදියට බොරදිය කෙටි කතාවෙන්. මේක ලියන්නේ මේක රචනා කරන්නේ මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්මාණන්. එතුමන්ගේ නිර්මාණ රාශියක් දක්නට ලැබෙනවා. එතුමන්ගේ නිර්මාණ අපිට ගොඩාක් තියෙනවා. නවකතා රාශියක් හේයි අම්මාරුව, නොයන් පුතුනි ගමහැරදා, අත්ත බින්දෙයි පයබුරුලෙන්, සදා මෙලෙස පුරදෙරනේ, අඳුර දුරලන රැස්, කෙටි කතා කාටත් මායිපා වෙලා, පෑදිදියට බොරදිය, ගොදුරු ලොබ, ඒ වගේම බවතිමිර මේ වගේ කෙටි කතා නවකතා රාශියක් අපට දැයට දායාද කරපු විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඒ විතරකුත් නෙමේ ආදරණීය දුවේ පුතේ. මේ මහාචාර්යතුමා ඒ.වී. සුරවීර මහත්මයා අපට විචාර රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ නවකතා, කෙටි කතා, සාහිත්‍යකරණය පිළිබඳව ග්‍රන්ථ රාශියක් රචනා කරලා තියෙනවා. ඒ වගේම පරිවර්තන රාශියක්, ඒ වගේම ආදරණීය දරුවන් වෙනුවෙන් ග්‍රන්ථ රාශියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ එක්කම අපි තේරුම් ගන්න ඕන මේ පෑදිදියට බොරදිය කෘති 1970 ලියවෙනකොට අකුරට යන වෙලාවේ කෙටි කතාව ලියන දේශපාලනික, සමාජික හා සංස්කෘතික පසුබිම පිළිබඳවත් අපි හොඳට අඳුනා ගැනීමක් කරන්නට ඕන. මේ යුගය වෙනකොට එකල තිබුණු දේශපාලන වාතාවරණය, ඒ වගේම එකල තිබුණ සමාජීය සංස්කෘතික පරිසරය අදට වඩා වෙනස්. අද දරුවන්ට වඩා, දකින්න පරිසරයට වඩා වෙනස්. එදා ඒ පරිසරයේදී ළමා මෙහෙකාර සේවය කිසියම් ආකාරයකට අදට වඩා දක්නට ලැබුණු පරිසරයක් තමයි තිබුණේ. ඒ තිබුණු පරිසරයෙන් කම්පණයට පත්වෙන මේ කතුවරයා, ලේඛකයා පෑදිදියට බොරදිය කෘතිය තුල මේ අපි කතා කරන අකුරට යන වෙලාවේ කියන කෙටි කතාව රචනා කරනවා. එතකොට අකුරට යන වෙලාවේ කෙටි කතාව තුල අපට දක්නට ලැබෙන කෙටි කතා ලක්ෂණ මොනවද කියලා අපි හඳුනා ගැනීමක් කරන්නට ඕන. ප්‍රථමයෙන්ම ආදරණීය දුවේ පුතේ දකින්නට ලැබෙන දෘෂ්ටි කෝණය. දැන් කෙටි කතාවක දෘෂ්ටි කෝණය කියලා කියන්නේ මොකක්ද? දෘෂ්ටි කෝණය කියලා කියන්නේ කාගේ අධිකාරීත්වයෙන් යුක්තව කෙටි කතාව ඉදිරිපත් කරනවාද කියන කාරණය. එතකොට මේ નિયમિત කෙටි කතාවේදී අපිට මෙන්න මේ වගේ වගන්ති කීපයක් හමු වෙනවා. ගේට්ටුවෙන් ඇතුළු වෙත්ම මගේ සිත්හි පහළ වූයේ සැනසිලිදායක හැඟීමකි. අමුතු ගීයක් ඇසුන හේයින් මම ඕනෑකමින් කන් දීගෙන සිටියෙමි. දැන් මේ ක්‍රියාව දිහා බලපුවාම අපිට පේනවා උත්තම පුරුෂ ක්‍රියාව තමයි මෙතනදී භාවිත කරන්නේ. එතකොට මේ කෙටි කතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරියට ගලාගෙන යන කෙටි කතාවක් බවට පත් වෙනවා. දැන් කෙටි කතාවක දෘෂ්ටි කෝණය හඳුනා ගැනීම ඔබට අතිශයින් වැදගත් වෙනවා ආදරණීය දුවේ පුතේ. කෙටි කතාවේ ඉදිරිය සාකච්ඡා කරන්නට, කෙටි කතාව පිළිබඳ සාහිත්‍ය රසාස්වාදයක යෙදෙන්නට. ඊළඟට අපි කල්පනා කරලා බලමු ආදරණීය දරුවනේ මේ කෙටි කතාවේ කතන්දරය. දැන් කෙටි කතාවක් ਵਿਚාරය කරනකොට අපි මේ කොටස් දෙකක් ගන්නවා. එකක් තමයි කෙටි කතාවේ කතන්දරය කියන පළවෙනි කොටස. ඒකට අපි කියනවා ස්ටෝරිය කියලා. මේ ස්ටෝරි කියන කොටසේදී අපි රස විඳින්නේ, එහෙම නැත්නම් අපි අරගන්නේ මේ කෙටි කතාව තුළ තියෙන අන්තර්ගතය. දැන් අපි දන්නවා කතන්දරයේ හැටියට සිරී කියලා තරුණයෙක් කරුණාපාල නිවසේ නතර වෙලා ඉන්නවා. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මේ නිවස තුල කාලය ගත කරනකොට නිවසේ පවතින මෙහෙකරුවෙකුගේ අඩුපාඩුව පිළිබඳව ඔහුට නිතර අහන්නට ලැබෙනවා. ඔහු විශ්වවිද්‍යාලයට යන්න සූදානම් වෙන වෙලාවේදී ඔහුට ගෙදර තියෙන කලබලය හරහා දැනගන්නට ලැබෙනවා මෙහෙකරුවෙකුගේ අඩුපාඩුව පිළිබඳව. එතකොට ඔහුම තමයි මේ නිවසට මෙහෙකරුවෙක් හෝ මෙහෙකාරියක් රැගෙනීමේ වගකීම ඔහු විසින්ම දරාගෙන තමන්ගේ ගමේ ඉන්න ධර්මදාස අයියා ලවා පුංචි රාළගේ දුව
මේ නිවසට රැගෙන එන්නේ ඔහු විසින්. ඉන් පස්සේ ඒ එන සුභද්‍රවතී කියන ආදරණීය වයස 11ක 12ක පුංචි දැරිය නිවසේ වැඩට දීලා මේ ධර්මදාසත් ඒ වගේම පුංචි රාලවන පියාත් ඔවුන්ට ලැබෙන සොච්චම් මුදල අරගෙන ආපහු ගමන් කරනවා. සුභද්‍රවතී වැඩට නවතිනවා. සුභද්‍රවතී කියන මේ ආදරණීය පුංචි දුවනිය මේ නිවසේදී තමන්ගේ අම්මා තාත්තා ලබා දුන්න මේ ආදරණීය නම වෙනුවට මණිකා බවට පත් වෙලා ගෙදර වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ කෙටි කතාවේ තාම රසවත්ම කොටසට ආදරණීය දුවේ පුතේ අපි හැමදෙනාම ප්‍රවිෂ්ඨ වෙනවා. මේ මෙතන ඉන්න දරුවෝ දෙන්නත් එක්ක දුලානී සහ වජිරා කියන මේ දරුවෝ දෙන්නත් එක්ක මේ මණිකා සුභද්‍රාවතී ඊ타ත්ම කුළුපග වෙනවා, සමීප වෙනවා. මේ වෙලාවේදී ළමා ලෝකයේ විචිත්‍රත්වය හරි අපූර්වට කෙටි කතාව කරුවා ප්‍රදර්ශනය කරනවා. මණිකා සිය කුසලතා ප්‍රදර්ශනය කරනවා. තමන්ගේ හපංකම්, ගාමී අධ්‍යාපනයේ තිබිච්ච ගුණාත්මක බව, සාරවත් බව මේ සියල්ලක්ම ප්‍රදර්ශනය කරන්න, නිරූපණය කරන්න කෙටි කතා කරුවා මේ මණිකාගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමේ ක්‍රියාවලිය හරි අපූර්වට කෙටි කතාව ඇතුලේ පාවිච්චි කරනවා. මෙහෙම මේ ආදරණීය දුවගේ දක්ෂතා ප්‍රදර්ශනය වෙනකොට මිසිස් කරුණාපාල මේ ගෙදර ඉන්න නෝන මහත්තයාගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා, ගැරහීමට ලක් වෙනවා, ඊර්ෂ්‍යාවට ලක් වෙනවා මේ මණිකා කියන පුංචි දුවනිය. දැන් මෙහෙම මේ කෙටි කතාව හරි අපූර්වට ඉදිරියට මේ සිදුවීම් පෙළ ගමන් කරනකොට මේ ඊර්ෂ්‍යාව සහ තරහ පරවශ බවට ලක් වෙනකොට පුංචි රාළ ආපහු දරුවා රැගෙන යන්න පැමිණෙනවා. හැබැයි විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි මේ පුංචි රාළ ආවට මණිකා යන්න කැමති නෑ මේ දරුවන්ගේ සමාගමය අත්හැරලා. ඒ තරමටම මණිකා මේ දුලානී සහ වජිරා කියන දරුවන්ගේ ප්‍රිය සමාගමයට හරි අපූර්වට එකතු වෙලා. දැන් මේක තමයි අපට කතා කරන්න තියෙන කෙටි කතාවේ සිදුවීම් පෙළ. ඒකම දරුවනේ අපි යන්න ඕන කෙටි කතාවක තියෙන තවත් සුවිශේෂම කාරණයකට. ඒ තමයි කතා වින්‍යාසය. කතා වින්‍යාසය කියලා කියන්නේ සිදුවීම් පද්ධතිය ලෙයින් මසින් පිරවීම. මේ සිදුවීම් පෙළ හරි අපූර්වට හේතුඵල සම්බන්ධතාවයෙන් යුක්තව ගැළපීමට තමයි අපි කතා වින්‍යාසය කියලා කියන්නේ. දැන් අපිට කතා කරන්න පුළුවන් සිරි මෙහෙකාරියක ගෙනේනවා. එයා මෙහෙකාරියක් අරගෙන එන්නේ ආදරණීය දුවේ පුතේ වෙන කාරණයක් හින්දා නෙමෙයි. නිතර ඒ පිළිබඳව දැනුවත් වීම නිසා. ආකස්මිකව සිදුවෙන කිසිදු සිදුවීමක් කලාත්මක කෙටි කතාවක දකින්නට ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙම කෙටි කතා කරුවා උත්සාහ කරනවා මොකක් කරන්නටද? හැම වෙලාවෙම හැම සිදුවීමක්ම හේතුඵල සම්බන්ධතා ධර්මය මත ප්‍රතිනිර්මාණය කරන්නට. එතකොට සුභද්‍රවතී මණිකා වෙන්නේ ඇයි? සුභද්‍රවතී මණිකා බවට පත් වෙන්නට හේතු කීපයක් බලපානවා. එකක් මේ නිවසේ හාම්පුතා බවට පත් වෙලා ඉන්න මේ නෝන මහත්තයාගේ නම භද්‍රා. වැඩට ආපු ආදරණීය දුවගේ නම බවට පත් වෙන්නේ සුභද්‍රාවතී. එතකොට සූ කියන උපසර්ගය භද්‍රා කියන පදයට ආපුවාම භද්‍රා කියන යහපත් කියන තේරුම තව ටිකක් එහාට යනවා. වැඩකාරියටයි ඒ ගෞරවය හිමි වෙන්නේ. එතකොට සියුම් ඊර්ෂ්‍යාවක් එක්ක මොකද වෙන්නේ? අර මණිකා බවට පත් වෙනවා සුභද්‍රා කියන ආදරණීය දුව. ඊ타ත්ම අනුවේදනීය විදිහට කෙටි කතා කරුවා මේ කෙටි කතාව තුළ මේ දේ පෙන්වා දෙන්න. පෙර මෙහෙකාරිය මණිකා. එතකොට ඉස්සරල හිටපු මෙහෙකාරියගේ නම බලපානවා මේ ආදරණීය දැරියට ආපහු මණිකා කියලා නම තියන්න. මිසිස් කරුණාපාලගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ ඇයි? දැන් අපි දන්නවා ඕනෑම අම්මා කෙනෙක් මේ ලෝකයේ ඕනෑම අම්මා කෙනෙක් හරීම ආසයි තමන්ගේ දරුවෝ දක්ෂකම් පෙන්නනවා දකින්න. තමන්ගේ දරුවා කවි කියනවට, තමන්ගේ දරුවා ගණන් හදනවට, තමන්ගේ දරුවා පන්තියේ පළවෙනියා වෙනවා දකින්න හරි ආසයි. මිසිස් කරුණාපාලටත් ඒ පොදු සත්තාව අනිත් අම්මලට වගේම තියෙන ආදරණීය දූපිතේ. හැබැයි
මණිකා කවි කියනකොට ඒ මණිකාගේ කවි කීමේ තාලය ගන්න දුලානී සහ වජිරාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ක්‍රමානුකූලව සිද්ධ වෙන දේ තමයි ඇගේ හැකියාව පිළිබඳ මිසිස් කරුණාපාලගේ හදවතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊළඟට තමන්ගේ දරුවෝ ඉදිරියේ තමන්ගේ දරුවන් තමන් ඉදිරියේ දුර්වලයන් බවට පත් වෙනවා. තමන්ගේ ස්වාමියා ඉදිරියේ හපංකම් පෙන්වන්න ඉන්න මිසිස් කරුණාපාලට ඒ දේ කරලා පෙන්වන්න හම්බෙන්නේ නැහැ. මේ ආකාරයට කතා වින්‍යාසය එහෙම නැත්නම් මේ සිදුවීම් පද්ධතිය ලෙයින් මසින් පෝෂණය කිරීමේ ක්‍රියාවලිය හරි අපූර්වට සිද්ධ වෙනවා කෙටි කතාව තුල. කෙටි කතා කරුවා ඉතාමත්ම සාර්ථකව ඒ දේ නිර්මාණය කරනවා. අපි ඊළඟට දරුවනේ බලන්නට ඕන කෙටි කතාවක කලාත්මක ලක්ෂණයක් හැටියට ඒකීභූත ධාරණාව. මොකද්ද ඒකීභූත ධාරණාවක් කියලා කියන්නේ? කෙටි කතා කරුවෙකුට ලැබෙන්නේ නැහැ ලොකු ඉඩක්. කෙටි කතා කරුවෙකුගේ වපසරිය ඊටාත්ම සීමිතයි. ඒ සීමිත වපසරිය තුල ප්‍රමාණය තුල කෙටි කතා කරුවෙකුට කතා කරන්න වෙන්නේ ආදරණීය දුවේ පුතේ කිසියම් තෝරාගත් ප්‍රධාන සිද්ධියක කිසියම් තෝරාගත් තවත් ඊටාත්ම සියුම් සිද්ධියක් පමණයි. එතකොට මේ කෙටි කතාව තුළ ඒකීභූත ධාරණාව ලෙසට මණිකාගේ චරිතය අරගෙන තියෙනවා. මණිකාගේ චරිතය හා බැඳුණු අනුවේදනීය සිදුවීම් සමුදාය හුවා දැක්වීම ප්‍රතිනිර්මාණය කිරීම තමයි මේ කෙටි කතාව තුළදී ඒකීභූත ධාරණාව බවට පත් වෙන්නේ. කරුණාපාල නිවසේ දින ගණනාවක් නෙමේ මාස ගණනාවක් නෙමේ යගේ කාලය ගත වෙන්නේ නිශ්චිත දින කීපයකට පමණයි සීමා වෙන්නේ. ඒ වගේම අවශේෂ චරිත තියෙනවා. ඒ අවශේෂ චරිත මගින් කෙටි කතා කරුවා කරන්නේ අර ප්‍රධාන චරිතයේ ඒකීභූත ධාරණාව අවධාරණය කිරීම. මේ හැම තැනකදීම මණිකාගේ චරිතය සහ මණිකාගේ චරිත ලක්ෂණ ඉස්මතු කරවීම තමයි කෙටි කතා කරුවා හැම විටම සිද්ධ කරනු ලබන්නේ. නම්ගම් ඒකීභූත ධාරණාවට සමපාත වෙනසේ හදා ගන්නවා. දැන් බලන්නකෝ සුභද්‍රාවතී කියන නම මේ මණිකට දැම්ම නම සුභද්‍රාවතී. එතකොට කෙටි කතා කරුවා හිතාමතාම ඇයගේ නම සුභද්‍රාවතී බවට පත් කරනවා. ඇයි? ඇය තාමත්ම දක්ෂ, නිපුණතා රාශියක් තියෙන, කුසලතා රාශියක් තියෙන, ප්‍රතිභා සම්පන්න ගමින් ආපු ආදරණීය දැරියක්. කරුණාපාල, මිස්ටර් කරුණාපාල සහ මිසිස් කරුණාපාල කියලායි මේ යුවල හඳුන්වන්නේ. එතකොට වචනය උත්ප්‍රාසාත්මකවයි පාවිච්චි කරන්නේ. අපේ සාහිත්‍යයේ සඳහන් වෙන විදිහට කරුණාපාල උනාට මේ දෙදෙනාගේ චරිතය තුල කරුණාව දකින්නට ලැබෙන්නේ නැති තත්වයක් තමයි ඉදිරියේදී අපට කෙටි කතාවේදී දකින්නට ලැබෙන්නේ. එතකොට ඊළඟට වැදගත්ම කාරණයක් මේ කෙටි කතාව තුල අපි අවධාරණය කරගන්නට ඕන ඒ තමයි යොදාගත් කවි රාශියක් මේ කෙටි කතාවේ තියෙනවා. ඒ යොදාගන්න කවි අර මා පෙර සඳහන් කළ ඒකීභූත ධාරණාවට සමපාත වෙන විදිහට තමයි මේ හැම කවියක්ම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට මේ පළවෙනි කවිය. දැන් මෙයා අපේ මණිකා කියන චරිතය මේවා ප්‍රකාශ කරන්නේ රාත්‍රී නින්දට යන වෙලාවේ. දුලානී සහ වජිරා ඊ타මත්ම සැප පහසු යහනාවක කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි සහිතව නිදාගෙන ඉන්නකොට මිස්ටර් කරුණාපාල සහ මිසිස් කරුණාපාල සුවයහනක සැතපෙන්නට සැරසෙන විට මේ ආදරණීය දැරියට මණිකට හිමි වෙලා තියෙන මේසයක් යට පැදුරක් එලාගෙන නිදා ගන්නට. දැන් මේ පැදුරක් එලාගෙන වැතිරලා ඉන්න මණිකා මෙන්න මෙහෙම කවියක් කියනවා. මා වැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක් සැප කුමංදා අසන නිරින්දෝ වෙන කොයින්දා. හරි ලස්සනට තවත් කවි ඕන තරම් අපේ සාහිත්‍යයේ තියෙනවා. හැබැයි කෙටි කතා කරුවා ඈලවා ප්‍රකාශ කරවන්නේ මේ කවිය. දැන් මේ කවියේ අන්තර්ගතය මණිකා අවබෝධ නොකරගන්නට ඇති. නමුත් මණිකා අවබෝධ නොකරගත්තාට මේ කවිය තුළ කෙටි කතාවට අවශ්‍ය කරන අපූර්ව දැනුමක් සහ අපූර්ව රසයක් එකතු කරනවා. මේ වගේ
මට ළඟට අඬ ගහලා දුක්සැප අහන නිරින්දෝ රජවරු වෙන කොහෙද ඉන්නේ? හරියට මිස්ටර් කරුණාපාලටයි මිසිස් කරුණාපාලටයි කතා කරලා කියනවා කතාවක් මේ තුල දකින්නට ලැබෙන්නේ. දැන් ඊළඟ කවිය මේ කවියත් ගායනා කරන්නේ මැනිකා. මේ මැනිකා ගායනා කරන මේ කවිය හරි අපූර්වයි. මේ අපේ සාහිත්‍ය තුල අපේ හදවතටම දැනිලා තියෙන කවියක් තමයි ඈලවා ප්‍රකාශ කරවන්නේ. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා හරියට සමාජයට පණිවිඩයක් ගෙනෙනවා වගේ මැනිකා ඊ타ත්ම ලස්සනට මිහිරි ලෙසට මුළු ගෙය සිසාරා හඬ පතුරුවා හරිමින් මේ කවිය ගායනා කරනකොට ඇගේ ආත්මය ඇගේ ජීවිතය මං හිතන්නේ අපි පාඨකයින්ට සහෘදයින්ට අපූර්වට කියලා දෙනවා. දුප්පත් උනත් දුප්පත්කමේ පීඩණයට ලක් වුණත් අපි කල යුතු දේ පිළිබඳවයි ඇය මේ කවිය තුළ අපට අවධාරණය කරන්නේ ආදරණීය දුවේ පුතේ. ඒ විතරක් නෙමෙයි. මේ කවිය මම හිතනවා ලොකු පාඩමක් අපට කියලා දෙනවා මැනිකා ලවා කියවීමෙන්. දැන් මම ඔබට කතා කරමින් යන්නේ ඒකීභූත ධාරණාවට සමපාත වෙන විදිහට තමයි මේ කවිය ඔක්කොම යොදලා තියෙන්නේ. දැන් මේ කවියේ හැටියට කරදර දුදන පිරිසිඳ දතුවද සතර ගොරතර සපුන් විලසින් කට මිනිලකර නරවර සඳුන් තුර වළඳමිනි හැමවර පරහට විසම මිස අමදෙති කවරවර කිසියම් ආකාරයක දුදන ගති සහිතව ඉන්න මිනිස්සු කොච්චර ඒවා දැනගත්තත් කවදාවත් මිනිස්සුන්ට යහපතක් කරන්නේ නැහැ. හරියට කොයි වගේද මේ තමන්ගේ ගෙලේ හොඳ මැණිකක් පළඳගෙන හිටියට සර්පයින්ගේ විස නැති වෙන්නේ නැහැ. සඳුන් ගහේ එතිලා හිටියත් ඔවුන්ගේ විස නැති වෙන්නේ නැහැ. ඉතින් හරි අපූර්ව කතාවක් තමයි මේ කෙටි කතා කරුවා ඉදිරිපත් කරන්නේ මේ චරිතය ලවා. එතකොට මේ නිවසේදී ඇයට සිදුවන්නේත් මේ දේ. මේ නිවස තුල ආදරණීය දුවේ පුතේ සිදුවන්නේ මේ දේ. ඇයට ඇයගේ ළමා අයිතිවාසිකම්, ඇයට ඇයගේ අධ්‍යාපන අයිතිවාසිකම්, ඇයට ඇගේ ජීවිතයේ තියෙන ළමාකමේ సౌందර්යය මේ එකක්වත් මේ නිවසේදී ලබා දෙන්නට උත්සාහයක් ගන්නෙ නැහැ. දැන් ඔය මේ අවස්ථාව වෙනකොට මිසිස් කරුණාපාල කෑ ගහනවා මැනිකා බුදියා ගනින් කියලා. අපට හරි කරදරයි. එතකොට බලන්නකෝ ඇයගේ මුවඟට නැගෙන මේ වදන් මොනතරම් ඇයගේ චරිතය නිරූපණය කරන්න කෙටි කතා කරුවා පාවිච්චි කරනවද කියලා. ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා මට දැනෙනවා යයි මේ අත දිගට ගලා. ඇයට තමන්ගේ ආදරණීය මව මතක් වෙනවා. ඒ මවගේ මෙනෙහිවීම මත ඇය මේ ගායනා කරන කවිය තාමත්ම අපූර්වට ඇයගේ චරිත රූපණය කරන්න, චරිතය නිරූපණය කරන්න කෙටි කතා කරුවා පාවිච්චි කරනවා. හොඳයි මම ඔබත් එක්ක ආදරණීය දුවේ පුතේ කතා කළේ මේ ඒකීභූත ධාරණාව වෙනුවෙන් මේ කෙටි කතාව තුළ හැම දෙයක්ම පාවිච්චි කරලා තියෙනවා. යොදා ගන්න කවි පවා ඒ සඳහා පාවිච්චි කරලා තියෙනවා කියන කාරණේක. එතකොට ඊළඟට ආදරණීය දුවේ පුතේ අපි කතා කරන්නට ඕන කෙටි කතාවක චරිත නිරූපණය පිළිබඳව. අපි දන්නවා කෙටි කතාවකදී චරිත නිරූපණයක් කරන්න හම්බෙන්නේ නැහැ. කෙටි කතාවකදී අපට ලැබෙන්නේ චරිත අංග නිරූපණයක් කරන්න. ඒ කියන්නේ චරිතයක තෝරාගත්ත එක නිශ්චිත කොටසක් තීව්‍ර කරලා නිරූපණය කරන්න හම්බෙන්නේ. මේ කෙටි කතාවේ අපට හමු වෙනවා දැන් ඔබ දන්නවා දුලාංජලි, වජිරා, කරුණාපාල, පුංචිරාල, සිරී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, ධර්මදාස මේ වගේ චරිත ගොඩක් හම්බ වෙනවා. හැබැයි මේ චරිත හැම එකක්ම
මේ චරිත හැම එකක්ම තියෙන්නේ මණිකාගේ චරිතය ඉස්මතු කරන්න. මේ චරිත තමන්ගේ චරිත නිරූපණයක් කරගන්නවාට වඩා කෙටි කතා කරුවා තාමත්ම උපක්‍රමශීලීව ඒගොල්ලන්ගේ චරිත පාවිච්චි කරනවා තමන්ගේ ප්‍රධාන චරිතය ඒකීභූත ධාරණාව උද්දීප්ත කිරීම සඳහා උද්දීපනය කිරීම සඳහා. දුලානි සහ වජිරා හැම වෙලේම මොනවද කියන්නේ කෙටි කතාව තුළ? ඔබ හොඳට කෙටි කතාව කියවලා බැලුවොත් හැම තැනම අපට ඇහෙන්නේ කෙටි කතාවේ අන්න මණිකක්යි කියනවා. මිසිස් කරුණාපාල එක වෙලාවක කියනවා එළදෙන කොච්චර කිව්වත් එකයි. ගිහින් අර මණික කියන කවිය ඉගෙන ගන්නවා. දැන් ආපහු මණික තමයි අවධාරණය වෙන්නේ. මිසිස් කරුණාපාල තව වෙලාවක කියනවා මණික 5ට විතරලු ඉස්කෝලේ ගියේ. මේ කවි කොහොම ඉගෙන ගත්තද මන්දා. දැන් මේ විදිහට හැම තැනම මිසිස් කරුණාපාලගේ මුවින් පිට වෙන හැම බොහෝ ප්‍රකාශවලදී තමන්ගේ දරුවන්ට වඩා මණිකාව තමයි රූපණය කරන්නට උත්සාහ කරන්නේ. එතකොට මේක දිගටම අපට දකින්නට ලැබෙන ලක්ෂණයක් ආදරණීය දරුවනේ. ඊළඟට අපි කතා කරන්නට ඕන කෙටි කතාවේ භාෂා භාවිතාව පිළිබඳව. කලාත්මක කෙටි කතාවක පවතින සුවිශේෂ අංගයක් තමයි භාෂාව. නිර්මාණ කරුවාට කෙටි කතා කරුවාට මාධ්‍ය බවට පත් වෙන්නේ භාෂාව. මේ භාෂාව හරි අපූර්වට භාවිතා කළේ නැත්නම් කෙටි කතාවේ රසය කියන එක අපිට ලබා ගන්නට පිළිවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මේ කෙටි කතාව තුළ චරිතවලට ගැළපෙන විදිහට භාෂාව පරිහරණය කරනවා. දැන් අපි උදාහරණයක් හැටියට මෙන්න මේ කවිය. මේ කවිය ඔබට මේ තිරේ දිස් වෙන්නේ ආදරණීය දුවේ පුතේ ඔබ අහලා තියෙන විදිහට නෙමෙයි. මේ කවිය දුලානිට සහ වජිරාට මිසිස් කරුණාපාල උගන්වනවා. දැන් මේ කෙටි කතාව තුළ අම්මගේ චරිතය මිසිස් කරුණාපාලගේ චරිතය හරි අපූර්වට මං කියව නිර්මාණය වෙනවා කියලා. ඉස්කෝලේ ඇරිලා ආපුවාම එහෙම නැත්නම් ගෙදර ඉන්න වෙලාවට මේ කවි උගන්වනවා. මේ ඉංග්‍රීසි කවිය උගන්වපුවාම ඒ උගන්වන්නේ දුලානිට සහ අනිත් දුවට. හැබැයි මණික පැත්තකට වෙලා අහගෙන ඉන්නවා දොර තිරයස්සෙන්. අර දරුවන් දෙදෙනාට 7-8 වතාවක් කවිය කියවුවත් කටපාඩම් හිටින්නේ නැහැ. හැබැයි මණිකට මේ කවිය පාඩම් තියෙනවා පේලි ටික. ඇයගේ අර පෞල් පසුබිම සහ ඉංග්‍රීසි මූලික දැනුම නැතිකම නිසා ඇයට පාඩම් හිටින්නේ මෙහෙමයි. Tinkle tinkle little little star, how I one day what you are. Appe bauda bauda also ha like a lima in the sky. දැන් ඇය ගායනා කරන්නේ මෙහෙමයි. හැබැයි කෙටි කතා කරුවා ආදරණීය දුවේ පුතේ හරි අපූර්වට පෙන්නනවා ඇගේ දක්ෂතාව කුසලතාව මතක තබා ගැනීමේ ශක්තිය. එතකොට මේ ගමෙන් ආපු ගමේ ඉස්කෝලේ ගිය ගමේ විදිහට හැදුන වැඩුණ නිතර ඉංග්‍රීසි කනට නුහුරු මණිකාගේ මුවඟට නංවල තියෙන වචන. ඊළඟට මේ බලන්න පුංචිරාල ගමෙන් ආපු මණිකගේ තාත්තා. මේ පුංචිරාල චරිතයට කොච්චර අපූර්වට මේ භාෂාව එකතු කරනවද කෙටි කතා කරුවා. නෝන මහත්තයෝ අපේ මහත්තයල වචන යහක දාන්න බැරුවයි ළමයා එක්කන් ආවේ. අනේ කොහෙවත්වත් ඇරියේ නැහැ. මේ පුංචිරාල කරන ප්‍රකාශය. දැන් අර ගමේ කමට හැදිච්ච වැඩිච්ච මේ චරිතය තුල ධනපති නිවසකට ඇවිල්ලා ඔවුන් ඉදිරියේදී වචන පාවිච්චි කරන ආකාරය. අපි මේ මහත්තයල හවුවරණෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ තියෙන යටහත් පහත් බව. අපි මේ මහත්තයල හවුවරණෙන් ජීවත් වෙනවා. ඇත්තටම ඔවුන් ජීවත් වෙන්නේ ගොවිතැන්පත් කරලා දාඩිය මහන්සියෙන්. හැබැයි අර තමාට වඩා අධිපති තත්වයෙන් දකින්න මේ විභූතිය තුළ ඔවුන්ම විසින්ම දීන බවට පත් වෙන ආකාරය හරි අපූර්වට මේ වගන්තිවල එහෙම නැත්නම් මේ දෙබස් තුළ ඇතුළත් කරනවා. එළදෙන කොච්චර කිව්වත් එකයි. මේ හරකුන්ට ඉගැන්නුවට වැඩක් නැහැ. දැන් මිසිස් කරුණාපාලගේ කේන්තිය උපරිමයට එන වෙලාවක් මේ. දරුවන්ට කියලා දෙනවා මතක හිටින්නේ නැහැ. හැබැයි මණිකට මේ සියල්ලම මතකයි. දැන් එළදෙන දැන් මං හිතන්නේ මිසිස් කරුණාපාල ආදරණීය දුවේ පුතේ මේ වෙලාවේ මේ එළදෙන වගේ වචනයක් පාවිච්චි නොකරනම් මේ හරකුන්ට ඉගැන්නුවට වැඩක් නැහැ කියලා වගේ එකක් නොකීවනම් තමයි අපි පුදුම වෙන්න ඕන.
එහෙම වුණා නම් මිසිස් කරුණාපාලගේ චරිතය අම්මා කෙනෙකුගේ චරිතයේ හැටියට වේදනාත්මකව නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා කෙටි කතා කරුවා හරි අපූර්වට මේ කෙටි කතාව තුළ ඒ චරිතවලට ගැළපෙන භාෂාව පරිහරණය කරනවා. පුංචි ළමයි හරිම සුන්දරයි. ඒ සුන්දර ළමා ලෝකය ඊ타ත්ම විචිත්‍රත්ව මේ කෙටි කතාව තුළ නිරූපණය වෙනවා. එතකොට මේ දුලානී කරන ප්‍රකාශ මේ ටීචර්ගේ මූණේ පවුඩ වැඩි. ඒ දෙන්න තුන් දෙනාම එකතු වෙලා පුංචි පන්තියක් දානවා. ඒ පන්තියේදී තමයි මේ විදිහට කතා කරන්නේ. ටීචර්ගේ මූණ පවුඩ වැඩි. එතකොට අම්මා එනවා. මිසිස් කරුණාපාල එනවා. මිසිස් කරුණාපාල එනකොට මේ දුලානී දුවනිය බරක් පතලක් එච්චර තේරෙන්නේ නැති මේ දුව මෙහෙ එන්නකෝ පෙන්නන්න. අපේ ටීචර් හරි ෂෝක්. මෙහෙ එන්නකෝ පෙන්නන්න. අපේ ටීචර් හරි ෂෝක්. දැන් අම්මට කියන්නේ. හැබැයි මේක කිව්වහම තමන්ගේ අම්මගෙන් මැනිකට පහර පිට පහර වදිනවා කියන එක ඔවුන්ට කල්පනා වෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ ලෝකේ පවතින తত্ত্বය. ඒ නිසා මේ කෙටි කතාව තුළ ආදරණීය දුවේ පුතේ හරි අපූර්වට චරිතවලට ගැළපෙන භාෂාවක් පරිහරණය කරනවායි කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම චරිතවලට විතරක් නෙමෙයි අවස්ථාවට ගැළපෙන භාෂාව නිරූපණයටත් කෙටි කතා කරුවා ඉතාමත්ම දක්ෂ වෙලා තියෙනවා කියන බව කෙටි කතාව තුළ අපට දකින්නට ලැබෙනවා. දැන් දුලානී වජිරාසා මැනිකා පන්තියක් දා. මේ පන්තිය තමන්ගේ නිවසේ කාමරයක. එතකොට ඒ වෙලාවට එනවා මිසිස් කරුණාපාල. තමන්ගේ සාරිය ඇඳගෙන, තමන්ගේ සෙරෙප්පු දෙක දාගෙන, තමන්ගේ තිබුණ පුයර අරගෙන දවටගෙන, කොණ්ඩේ ලස්සනට බැඳගෙන තමන්ගේ වැඩකාරී ඉන්නවා දකින්නකොට අර පෙර තිබුණු සිදුවීම් එක්ක මිසිස් කරුණාපාලගේ හදවතට තාමත්ම දැඩි කෝපයක්, කේන්තියක් ඇති වෙනවා. මේ බලන්නකෝ ඇය එම අවස්ථාවට කරන ප්‍රකාශය උඹ මොකද මෙතන කරන්නේ? ඇඳුම් ඔක්කොම නාස්ති කරලා. පේනව නේද මේකේ උජාරුව? නෝනා. ඉස්කෝලේ නෝනා. මගේ ඔළුවටත් අත හොදන්නයි මේ කියන්නේ. පර බැල්ලි කියලා බනිනවා. එතකොට දැන් අපිට හිතෙනවා මේ විදිහට කෙටි කතාවට ජීවමාන චරිත ආරෝපණය වෙන්න, කෙටි කතාවට ජීවමාන අවස්ථා ආරෝපණය වෙන්න කෙටි කතා කරුවාගේ සියුම් භාෂා භාවිතය පිළිබඳව. දුලානිසා වජිර නිවාඩුවට පස්සේ පාසල් ගිය වෙලාව අවස්ථානුකූලව භාෂා පරිහරණයට තවත් හොඳ උදාහරණයක්. මේ වෙලාවේ මැනිකා කම්පණයටපත් වෙලා ඉන්නේ. ඇයි කම්පණයටපත් වෙලා ඉන්නේ? ඉස්කෝලේ එක්ක යනවා කියලා තමයි ගෙදරට එක් කරගෙන ආවේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියලා තමයි ආදරණීය දුවේ පුතේ මැනිකා එක් කරගෙන ඉන්නේ. හැබැයි දැන් මැනිකා ගෙදර ඉන්නවා, දුලානිසා වජිරා ඉස්කෝලේ යනවා. එතකොට එයාට දරා ගන්න බැරි පුදුම වේදනාවක් ඇයට දැනෙන්න පටන් ගන්නවා. ඇය වැට ළඟට වෙලා තමන්ගේ යාළුවෝ දෙන්න යන දිහා බලාගෙන ඉන්නවා. එතකොට සිරී කියන තරුණයා එනවා. කවදාවත් සිරී එක්ක කෙටි කතාවේ මැනිකා කතා කරන්නේ නැහැ. මේ වෙලාවේ කතා කරනවා. මහත්තයා මං ඉස්කෝලේ යන්නේ නැද්ද? මහත්තයා මං ඉස්කෝලේ යන්නේ නැද්ද? දැන් මේ මැනිකගේ මුවඟට නංවන මේ වචන වලින් ඇයගේ අර කම්පණයටපත් වෙලා ඉන්න හදවත හරි අපූර්වට ප්‍රතිනිර්මාණය කරනවා. එතකොට මැනිකා නිවසට එන වෙලාවේ දැන් බලන්න ඉස්සරලා අපි කතා කරේ දුවේ පුතේ අර මිසිස් කරුණාපාල, මිස්ටර් කරුණාපාලගේ හදවතේ තියෙන වේදනාත්මක ස්වરૂපය ප්‍රකාශ වෙන වෙලාවක්. හැබැයි අර ගෙදරට ආපු වෙලාවේ ආදරය, සෙනෙහස, කරුණාව වගේ දේවල් ප්‍රදර්ශනය කරමින් තමයි ඔවුන් මේ දෙදෙනාට කතා කරන්නේ. ඒ අවස්ථාවේ භාෂාව පරිහරණය වෙන්නේ තවත් විදිහකට. මීට ඉස්සෙල්ලා කොහෙවත් ඉඳලා එහෙම තියනවද? බලන්නකෝ. මීට ඉස්සෙල්ලා කොහෙවත් ඉඳලා එහෙම තියනවද? එතකොට ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව අපි ඔබව රැකගන්නවා වැනි අදහස් ඒ වචනවලට කෙටි කතා කරුවා ඉදිරිපත් කරනවා. එක වෙලාවක් තියෙනවා හරි අපූර්ව සංවේගාත්මක අවස්ථාවක්. කෑම මේසයේ දීසියක, ව්‍යංජන දීසියක කිස් ගසක් හමු වෙනවා. මේ බලන්නකෝ.
ඒ කෙස්ගස හමු වුණාම ඇය බනින්නේ මීට පස්සේ කොණ්ඩේ නරිවලිගේ වගේ එල්ලගෙන හිටියොත් බූ ගන්නවා කියන දැඩි ස්වරයෙන්. අර ලස්සන කෙස් කලඹ මැණිකට තියෙන ඇය උපමා කරන්නේ නරිවලිගෙට. ඒතර ඇයගේ තියෙන ඒ අවස්ථාවේ මතුවෙන චේතනාවන් හරි අපූර්වට මේ කෙටි කතාවේ භාෂාවට අවස්ථා නිරූපණය සඳහා පාවිච්චි කරනවා. එතකොට මම කතා කළේ මේ දරුවොත් එක්ක කෙටි කතාවේ භාෂා භාවිතය අවස්ථා නිරූපණයට වගේම චරිත නිරූපණයට අදාළ වෙන විදිහට කොච්චර දුරට පරිහරණය කරලා තියෙනවද කියන කාරණය පිළිබඳව. ඊළඟට ආදරණීය දුවේ පුතේ මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාරණය පිළිබඳව. කෙටි කතාවේ නිරූපිත සමාජ යථාර්ථය. සෑම කෙටි කතා කරුවෙක්ම තමන්ගේ නිර්මාණය තුල ප්‍රකාශ කරන්නට යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ සමාජ යථාර්ථය ඔහුගේ නිර්මාණය තුලට අන්තර්ගත වෙනවා. එතකොට කිසිම නිර්මාණ කරුවෙකුට ආදරණීය දුවේ පුතේ තමන් වසන සමාජ සංස්කෘතික දේශපාලනික පසුබිමෙන් අත් මිදෙන්න බෑ. ඔහු ඒ තුලම ජීවත් වෙලා ඉඳගෙන ඒ තුල තියෙන අත්දැකීම් තමයි තමන්ගේ නිර්මාණයට පසුබිම බවට පත් කරගන්නේ. එතකොට මේ කෙටි කතාව තුල 70 දශකයේ මේ දරුවෝ ජීවත් වෙන මේ යුගයට තව අවුරුදු 50කට විතර එහා අතීතයේ සමකාලීන සමාජ ගැටලුවක් තමයි පාදක කරගන්නේ. එය කලාත්මකව නිරූපණය කිරීමක් දකින්නට ලැබෙන්නේ. මොකද්ද මේ සමකාලීන සමාජ ගැටලුව? ධනවාදයේ කුරිරු හස්තය විසින් නිර්ධන පාන්තිකයා එක එක විදිහට සූරා කෑමට ලක් කරනවා. ඒ සූරා කෑමට ලක් කරන හැමදේම කෙටි කතාවට ගන්න නොහැකි නිසා කෙටි කතා කරුවා මේ ධනවාදයේ විසින් නිර්ධන පාන්තිකයා සූරා කන එක්තරා සුවිශේෂ අවස්ථාවක් ගන්නවා. ඒ තමයි ළමා ශ්‍රමිකයා. ළමා ශ්‍රමිකයින්ගේ ළමා හා අධ්‍යාපන අයිතිවාසිකම් නිර්දය විදියට පැහැර ගැනීම. අද නම් අපේ ආදරණීය දරුවෝ දන්නවා මේ වගේ දෙයක් සිද්ධ වුණාම මාධ්‍යයට නිරාවරණය වෙනවා. ඒ මාධ්‍යයට නිරාවරණය වීම තුළ මේ දරුවන්ට සාධාරණයක් සිද්ධ වෙනවා. හැබැයි ආදරණීය දුවේ පුතේ මේ කතා කරන සමාජ වකවානුව තුළ මෙතරම් මාධ්‍ය නිරාවරණය වෙලා නොතිබුණු යුගයක අනන්ත අප්‍රමාණ මැණිකලා මේ වගේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරමින් තමා උපතින්ගෙන කුසලතා මේ විදිහට දිය වෙන්නට ඉඩ හැරලා ජීවත් වුණ වකවානුවක් තිබුණා. එතකොට මේ කෙටි කතාවේ සමාජ යථාර්ථය නිරූපණය බවට පත් වෙන්නේ මේ කියන කරුණු කාරණා ටික. ඒවා ආදරණීය දුවේ පුතේ මේ කෙටි කතාව තුළ හරි අපූර්වට දකින්නට ලැබෙනවා. ඊළඟට මේ කෙටි කතාව තුළ දකින්නට ලැබෙන තවත් සුවිශේෂ දෙයක් තමයි අධ්‍යාපනය, දේශපාලනය හා දුප්පත්කම. හොඳට තේරුම් ගන්න. අධ්‍යාපනය, දේශපාලනය හා දුප්පත්කම. දැන් බලන්න පුංචිරාල කියන මේ කතාව අපි එදා වේල හොයාගන්න මිනිස්සුනේ. ඉස්කෝලේ ගියා කියලා මොනවා කරන්නද? ගුරුකම් වලට උගන්වන්න මට හයියක් තියෙනවා. දැන් බලන්නකෝ මෙතනින් අපි ගැලවෙන්න ඕන නේද? පුංචිරාල තාමත් එතෙන්න වෙලා ඉඳගෙන ඉස්කෝලේ ගියා කියලා මොනවා කරන්නද? ඉස්කෝලේ ගියා කියලා මොනවා කරන්නද? දැන් මේ කෙටි කතාව තුළ පවතින සමාජයේ අධ්‍යාපනය, දේශපාලනය පිළිබඳ කතුවරයාගේ දෘෂ්ටිය ඔවුන්ගේ වාග්මාලාවන්ගෙන් ඉදිරිපත් කරනවා. දැන් කාලේ ඉගෙන ගත්තට විතරක් මදි රස්සාවක් ගන්න. මේ තමයි දුවේ පුතේ එදා තිබුණු යථාර්ථය. මම කියන්නේ එදා තිබුණු යථාර්ථය කියලා. අද දවසේදී උනත් සමහර වෙලාවට ඔබ මේවා දකිනවා. හැබැයි එදා අද යුගයට වඩා අපිට මේ අත්දැකීම් රාශියක් තිබුණා. දැන් සිරීට රස්සාවක් හම්බෙනවා. සිරී තාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට රස්සාවක් නිශ්චිතව ලැබෙන බව කෙටි කතාව තුළ ප්‍රකාශ කිරීමෙන් එදා අධ්‍යාපනයයි, දේශපාලනයයි, දුප්පත්කමයි ගැට ගැහිලා තිබ්බ හැටි හරි අපූර්වට කියලා දෙනවා. මොකද්ද කියන්නේ? මට ළඟම ඩිපෝවේ ජොබ් එකක් දෙනවා කියලා මිනිස්ටර් කිව්වලු. මේ තාත්තා කිව්ව දේ කියන්නේ. එතකොට ඉගෙන ගන්නත් ඉස්සර වෙලා, උපාධිය ගන්න ඉස්සර වෙලා, වෘත්තීය සුදුසුකම් ලබා ගන්න ඉස්සර වෙලා සිරීට රස්සාව හම්බෙනවා. මිස්ටර් කරුණාපාල එතකොට කියන දේ පවතින අධ්‍යාපනයේ, දේශපාලනයේ, සමාජ යථාර්ථය හරි අපූර්වට නිරූපණය කරනවා. පන්දන් නැති වැඩක් නෑ අද සිරී. ලොකු අයට හොඳ නම් අපට මොකද? ලොකු අයට හොඳ නම් අපට මොකද? එතකොට ඔන්න දුවේ පුතේ හොඳට තේරුම් ගන්න ඕන මේ කෙටි කතාව තුළ කෙටි කතා කරුවා තත්කාලීන සමාජයේ 70 දශකයේ අධ්‍යාපනය,
දේශපාලනය හා දුප්පත්කම හා බැඳුණු මේ සිදුවීම් සමුදාය හරි අපූර්වට අරගෙන එනවා. ඊළඟට ආදරණීය දුවේ පුතේ ඔබත් එක්ක අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට එන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ළමා ලෝකයේ විචිත්‍රත්වය හා සුන්දරත්වය නිරූපණය කිරීමට කෙටි කතා කරුවා දක්වා ඇති කුසලතාව. ළමා ලෝකයේ තරම් සුන්දර ලෝකයක් වෙන කොහෙවත් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. මට මගේ ළමා ලෝකයේ සුන්දරත්වය අදටත් මතක් වෙනවා මේ දකින අහගෙන ඉන්න ආදරණීය දුවල පුතාලට වගේම. මේ මණිකා වජිරාසා දුලාංජලි ඇගේ කෙස් කලඹ නම් පෙරසේ ගෙතූ ගමන්ම අඩියක් පමණ දිගට පිටදිගේ පහතට වැටී තිබිනි. තලෙලු පැහැයට වඩා කළුවට හුරු ඇහුරු බුහුටිය කියක බවට සැක නැත. එතකොට දැන් මේ බලන්නකො චරිතය කොච්චර ලස්සනට මේ වචන වලින් ඇගේ සුන්දරත්වය රූප సౌందර්යය කොච්චර හොඳට පෙන්වනවද කියලා. ඊළඟට අන්න මණිකා කයි කියනවා කියමින් දුලානි නිදන කාමරයේ සිට දිවගොස් මණිකාගේ පැදුරේ හිඳ ගත්තාය. අන්න මණිකා කයි කියනවා කියමින් දුලානි නිදන කාමරයේ සිට දිවගොස් මණිකාගේ පැදුරේ හිඳ ගත්තා. මේ ළමා ලෝකේ සුන්දරත්වය. දැන් ඇඳ සංකේතයක් ධනපති පන්ති. පැදුර සංකේතයක් නිර්ධන පන්ති. හැබැයි ළමා ලෝකයේ ඒ වෙනස්කම් නැහැනේ ආදරණීය දුවේ පුතේ. ඒ නිසා ඇඳෙන් ඇතිරිල්ලෙන් මෙට්ටෙන් පැන්න මේ පුංචි දරුවෝ ටික ඇවිල්ලා වැතිරෙනවා කොහෙද මණිකා ඉන්න පැදුරේ. මේක තමයි ළමා ලෝකයේ විචිත්‍රත්වය. වැඩිහිටියන් වන අපි විසින් දරාගෙන ඉන්න මේ ભેද භින්නතාවන් වෙනස්කම් ඔවුන් හඳුනන්නේ නැති බව හරි අපූර්වට කෙටි කතාව තුළ කියලා දෙනවා. එතකොට දැන් එක තැනකදී ඔයගොල්ලන්ට මතක ඇති ආදරණීය දුවල පුතාලාට කෙටි කතාව කියවලා තියෙන හොඳට කාටද ඊයේ කියපු කවිය මතක? මට පුළුවන්. මටත් පුළුවන්. දැන් හැම වෙලේම දරුවෝ ආසයි මොකක් කරන්නද? තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න. කාටද කවිය මතක කියලා අහනකොට එක්කෙනෙක් කියනවා මට පුළුවන්, අනිත් එක්කෙනා මටත් පුළුවන්. දැන් මේ ළමා ලෝකයේ තුල තියෙන సౌందర్యාත්මක බව. ඒ වගේම දැන් අවසානයේදී පන්ති කාමරයේ වෙලාවේ හරි ලස්සනට මණිකාගේ භූමිකාව ළමා ලෝකයේ විචිත්‍රත්වයත් එක්ක ප්‍රතිරූපණය වෙනවා. ඉක්බිති කණ්ණාඩිය ඉදිරියේම උකුල ඒමේ අත සෙමෙන් නැලවෙන පරිදි අඩි තබා මිසිස් කරුණාපාලගේ ගමන් විලාසයට සරිලනස ඔබ මොබ ගමන් කරයි. දැන් බලන්න ඔබේ ගෙදර මගේ ගෙදර පුංචි පන්ති කාමරයක් දාපු වෙලාවට අම්මගේ සෙරෙප්පු දෙක දාගෙන අම්මගේ සාරිය ඇඳගෙන ගුරුතුමිය බවට පත් වුණාට පස්සේ ඒ ගුරුතුමියගේ භූමිකාවේ තියෙන ආඩ්‍ය මේ පුංචි දරුවා කොච්චර අපූර්වට ග්‍රහණය කරගන්නවද? මිසිස් කරුණාපාල තමයි ඇගේ නෙත ගැටුනේ. මිසිස් කරුණාපාලගේ හඬ තමයි ඇයට දකින්නට ලැබුණේ. එතකොට ළමා ලෝකයේ පවතින මේ సౌందර්ය මේ තුල අපට දකින්නට ලැබෙන බව ඔබ හඳුනා ගන්නට ඕන. ඒ වගේම දරුවනේ මේ මණිකාගේ කතාවේ මණිකා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනකොට මොකද නැත්තේ තාත්තා කිව්වා මෙහිදී යන්න පුළුවන් කියලා ඉංග්‍රීසි ඉස්කෝලේ. ඒ බොරු බලන්න දෙයක් නැහැ මං යනවා කොළඹ ඉස්කෝලේ. දැන් ළමයි අතර ඇති වෙන කතා බහ. ළමයි අතර ඇති වෙන කතා බහ හරි අපූර්වට ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි අපි කතා කරන්නට ඕන විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි කෙටි කතාවේ සංකේත භාවිතය. සංකේතයක් කියලා කියන්නේම කෙටි කතා කරුවෙකුට හරි අපූර්ව මෙවලමක්. වචන 100,000 ගණනකින් කියන්න ඕන දෙයක් එක්තරා පුංචි සංකේතයකින් කෙටි කතා කරුවාට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. සංක්ෂිප්ත මාධ්‍ය නිසාම කෙටි කතා කරුවා සංකේත භාවිතාව ඉතාමත්ම ඵලදායී ලෙසට පරිහරණය කරනවා. මණිකාගේ සුදු ගවුම හොදලා වේලෙන්න බිම එලලා තියෙනවා. ඒ ඉස්කෝලේ යෑමේ පාසල් යෑමේ බලාපොරොත්තුෙන් ඒ බලාපොරොත්තුෙන් ඉන්න මණිකාගේ ගවුම එක්තරා නිවසේ හැසිරෙන බැල්ලියක පාගාගෙන යන්නට තැත් කරනවා. ඒ තැත් කරනකොට බොහොම අමාරුවෙන් ඒ පාගාගෙන යන අවස්ථාව වළක්වා ගන්නවා. ගවුමට අවුරශ්මිය හොඳට වැටේ. අලුගොඩේ වැතිර සිටි බැල්ලි ගවුම පාගාගෙන යනු මණිකාට වළක්වා ගත හැකි වූයේ 99 මේ කෙටි කතාවේ ඉදිරිය පිළිබඳ හොඳ සංකේතයක්.
මණිකාගේ සුදු ගවුම සුදු පාට. මණිකාගේ චරිතය, මණිකාගේ ජීවිතය, මණිකාගේ කුසලතා. හැබැයි ඒ දේ අපවිත්‍ර කරන්නට හදනවා මේ බැල්ලිය. නමුත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. තව ටිකකින් කෙටි කතාව ඉස්සරහදී මගේ ආදරණීය දරුවෝ දන්නවා පුංචිරාල ඇවිල්ලා තාත්තා ඇවිල්ලා මේ මණිකාව ආපහු ගෙදර එක් කරගෙන යනවා. ඒ කියන්නේ එයාගේ අධ්‍යාපනය ආපහු ප්‍රතිස්ථාපනය වෙන්න නැවත වතාවක් නගා සිටවන්න මග වැටෙනවා. එතකොට ඒකම ආදරණීය දුවේ පුතේ මේ කෙටි කතාවේ මණිකා පුංචිරාල කරුණාපාල යුවල සංකේත හැටියට තමයි පාවිච්චි වෙන්නේ. මණිකා පුංචිරාල නිර්ධන පන්තියේ සංකේත හැටියට පාවිච්චි වෙනවා. ඒ වගේම කරුණාපාල යුවල ධනපති පාන්තික සංකේත හැටියට පාවිච්චි වෙනවා. ඒ විදිහට අපි මේ කෙටි කතාවේ සංකේත භාවිතය පිළිබඳව සාකච්ඡා කරන්නට ඕන, හඳුනා ගන්නට ඕන. ඒ වගේම මම ඔබට මින් පස්සේ අපිට තාම මේ කෙටි කතාවේ ආදරණීය දුවේ පුතේ ආපු ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට පිළිවන්කමක් නැහැ. තාම මේ විෂය නිර්දේශය අපට විභාගවලදී හමු වෙලා තියෙන අවස්ථා ගණන අනුව. ඒ නිසා මම ඔබට යෝජනාවක් කරනවා. මොකද්ද මේ යෝජනාව? අපි මේ කෙටි කතාවේ කතා කරපු කරුණු කාරණා ඔක්කොම එක්ක අපි මේ විදිහේ පිළිතුරු ලිවීමකට ගමන් කරමු. මම ඒ සඳහා ඔබට ප්‍රශ්න 3ක් ඉදිරිපත් කරනවා. 1. මානව චර්යාවන්හි දැක්වෙන යථාර්ථය ඊතා සියුම් ලෙස විග්‍රහ කිරීමට නූතන කෙටි කතා කරුවන් සමත් වී ඇත විමසන්න. එතකොට මානව චර්යාවන්හි දැක්වෙන යථාර්ථය මොනවද මේ මානව චර්යාවන් කියලා කියන්නේ? ඔබ පිළිතුරක් ලියනකොට ඒ පිළිතුරේ ප්‍රශ්නයේ තියෙන වචන අවයව හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට මානව චර්යාවන් කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ මේ කෙටි කතාව තුළ හැසිරුණ මිසිස් කරුණාපාලගේ, මණිකාගේ, මිස්ටර් කරුණාපාලගේ, ඒ වගේම සිරී කියන තරුණයාගේ, ඒ වගේම පුංචිරාලගේ චරිතය තුළ තියෙන ලක්ෂණ. දැන් අපි හැමෝම මානවයෝ. අපි කිසිම කෙනෙක් එකම ගුණ පරිසරයක පිහිටලා ඉන්නේ නැහැ. වේලාවකදී අපි ආදරය, දයාව, කරුණාව, අනුකම්පාව වගේ හැඟීම් එක්ක කටයුතු කරනවා. තවත් වේලාවකදී අපට ඊර්ෂ්‍යාව, කුහකකම, ක්‍රෝධය, වෛරය, පරිගැනීම වගේ චේතනාවන් අපේ හිතවලට එනවා. ඒ පරිසර සාධකවලට අනුව. මිසිස් කරුණාපාල කියන්නේ මේ මානව පද්ධතියේ මේ වගේ එක පුරුකක්. මිසිස් කරුණාපාල කවදාවත් කල්පනා කරන්නේ නැහැ මේ දැරිය ගෙනල්ලා අඩත් නේට්ටම් කරන්න, ඇයට හිරිහැර කරන්න, ඇයට ඇයගේ නම වෙනස් කරන්න, ඇයට බනින්න ගහන්න කල්පනා කරන්නේ නැහෙනි. හැබැයි මිනිසා පරිසරයේ 16ක් බවට පත් වෙනකොට මිසිස් කරුණාපාල ඒ පරිසරයේ 16ක් බවට පත් වෙලා මණිකාගේ හපංකම් ඉවස ගන්න බැරුව, තමන්ගේ දරුවන්ගේ දුර්වලකම් දරා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? එයාට වෛර කරන්නියක් බවට පත් වෙනවා. මේ යථාර්ථය හරි අපූර්වට මේ කෙටි කතාව තුළ සියුම් ලෙස විග්‍රහ කරන ආකාරය අපේ දුවල පුතාලා හොඳට කල්පනා කරලා ලියන්න ඕන, උදාහරණ සහිතව, උද්දෘත සහිතව. එතකොට තමයි ඔබට හිමි ලකුණු ප්‍රමාණය ලබා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම මම දෙවන පැවරුමක් හැටියට, ප්‍රශ්නයක් හැටියට ඔබට ඉදිරිපත් කරනවා සමකාලීන සමාජ විෂමතාවයන් කලාත්මකව ගෙනහැර දැක්වීමට ගත් උත්සාහයක් ලෙස අකුරට යන වෙලාවේ කෙටි කතාව හැඳින්විය හැකිය විමසන්න. ඒතර මේ කෙටි කතාව අපි දැන් කතා කරා සමකාලීන සමාජ විෂමතාවය මොකක්ද කියලා මුලින්ම දරුවෝ ලියන්නට ඕන. දැන් පිළිතුරක් ලියනකොට ආදරණීය දුවේ පුතේ හුඟක් වෙලාවට අපිට පිළිතුරු පත්‍ර පරීක්ෂාවේදී දකින්නට ලැබෙන්නේ කෙටි කතා කරුවා පිළිබඳව දන්න තොරතුරු ඔක්කොම ලියන්නට පෙළඹෙනවා. ප්‍රශ්නය එක පැත්තක තියෙනවා, පිළිතුර පටන් ගන්නෙම කෙටි කතා කරුවා පිළිබඳව නොයෙක් විස්තර වර්ණනා ලියලා. මම හිතනවා ඒවා ඉතාමත්ම සරලව සටහන් කරලා අපිට ප්‍රශ්නයේ තියෙන අවයව ටික අරගෙන තමයි කතා කරන්නට ඕන. සමකාලීන සමාජ විෂමතාවය අර මම මුලින් කතා කරපු ධනපති පන්තිය විසින් නිර්ධන පාන්තිකයාව විවිධ විදියට සූරා කෑමට ලක් කිරීමේදී මේ ශ්‍රමිකයින් ලෙස ළමයින් යොදවා ගැනීම පිළිබඳව මේ විෂමතාවය තාමත්ම කලාත්මකව ගෙනහැර දක්වනවා කියන කාරණයයි අපි කතා කරන්නට ඕන. කොහොමද මේ කලාත්මකව කියලා කියන්නේ? දැන් කෙටි කතා කරුවෙකුට ලැබෙන ඉඩහසර තුල ඔහු කරන්නේ කිසියම් සමාජ ගැටලුවක් පාඨකයින් වන ඔබ හමුවේ
සහෘදයෙන් වන ඔබ අප හමුවේ තැබීම. ඔහු විනිශ්චයකරුවෙකු බවට පත් වෙන්නේ නැහැ. ඔහු හැම වෙලාවෙම අදාළ ගැටලුව ප්‍රශ්නය හරි අපූර්වට විග්‍රහ වෙන කලාත්මක රූපණයක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ රූපණය තුළ කලාත්මක බව දකින්නට ලැබෙන්න ඕන කිසිම කෙනෙකු පිළිබඳව වෛරයක්, ක්‍රෝධයක්, අගතියක් ඇති වෙන විදියට නෙමෙයි ඔහු මේ නිර්මාණය කරන්නේ. ඊළඟට අපි ඉදිරිපත් කරන ඔබට ආදරණීය දුවේ පුතේ තව එක ප්‍රශ්නයක්. කෙටි කතාවක ඇතුළත් විය යුතු මූලික ලක්ෂණ සියල්ල ඇතුළත් කෙටි කතාවක් ලෙස අකුරට යන වෙලාවේ කෙටි කතාව විමසීමට ලක් කරන්න. දැන් මෙතනදී ඔන්න අපිට ඉතාමත්ම වැදගත් වෙනවා අර පෙර දැනුම. පෙර දැනුම කියලා අපි කතා කරන්නේ මොකද්ද? කෙටි කතාවක ලක්ෂණ. කෙටි කතාවක දක්නට ලැබෙන මූලික ලක්ෂණ ඒකීභූත ධාරණාව නැවත වතාවක් අපි සිහිපත් කරගත්තොත් චරිතාංග නිරූපණය, ඒ වගේම කලාත්මක භාෂා භාවිතය, ඒ වගේම සමාජ යථාර්ථ නිරූපණය, චරිතාංග නිරූපණය, මෙන්න මේ කෙටි කතාවක් පිළිබඳව පන්ති කාමරය තුල මූලිකව අප හඳුනාගත් ලක්ෂණ මේ කෙටි කතාව තුල අපි දැන් කතා කරන අකුරට යන වෙලාවේ කෙටි කතාව තුල කොච්චර දුරට අන්තර්ගත වෙනවද කියලා එකින් එකට විමසා බැලීමක් සිදු කළ යුතු වෙනවා මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරනකොට. එතකොට මගේ ආදරණීය දරුවන්ට අවශ්‍ය වෙනවා අර පෙර දැනුම මතක් කරගන්නට. ඒ පෙර දැනුම මේ කෙටි කතාවට අදාළව විග්‍රහ කර ගැනීමේ කුසලතාව ආදරණීය දුවේ පුතේ ඔබ ඇති කරගන්නට ඕන. එතකොට මේ විදිහට ලක්ෂණ ටික එකින් එකට කතා කරනකොට ඔබට අපූර්ව පිළිතුරක් බවට පත් වෙනවා. ඒ වගේම මම ඔබට මතක් කරන්නට ඕන මේ වෙලාවේදී ආදරණීය දුවේ පුතේ කෙටි කතා නිර්වචන පිළිබඳව මීට පෙර ඔබට සාකච්ඡා වෙලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඒ කෙටි කතා නිර්වචන ඔබේ මේ ਵਿਚාරය තුළ ඇතුළත් කරන්නට ඔබ මහන්සි ගන්නට ඕන ඔබට හැකිතාක්. දැන් අපි දන්නවා කෙටි කතාවක් කියලා කියන්නේ ජීවිතයේ සමීප රූපයක් කියලා අපි අහලා තියෙනවා. මේ හරි අපූර්ව සමීප රූපයක්. මැනිකා කියන චරිතය පිළිබඳව අපූර්ව සමීප රූපයක් මේ තුල දකින්නට ලැබෙනවා. කෙටි කතාවක් කියන්නේ slice of life. ජීවිතයේ පෙත්තක් නම් මේ තියෙන්නේ මැනිකාගේ ජීවිතයේ පෙත්තක්. ඒ මැනිකාගේ ජීවිතයේ එක නිශ්චිත තීව්‍ර අවස්ථාවක් හරි අපූර්වට එක පෙත්තක් හරි අපූර්වට ප්‍රදර්ශනය වෙනවා මේ කෙටි කතාව තුළ. ඒකීභූත ධාරණාවක් නම් කෙටි කතාවක් තුළ අන්තර්ගත විය යුත්තේ මේ අපූර්වට ඒකීභූත ධාරණාවක් සහිත කෙටි කතාවකුයි ඔබට දකින්නට ලැබෙන්නේ. නවකතාවක් කියලා කියන්නේ වැවක් නම් කෙටි කතාවක් කියලා කියන්නේ ලිඳක්. වැවක වපසරිය විශාලයි. කෙටි කතා කරුවාගේ වපසරිය ඊ타ත්ම කෙටි පරාසයක් තුල විහිදෙන්නේ. චරිතයක් තෝරාගෙන ඒ චරිතයේ එක් චරිතාංගයක් ගැඹුරට නිරූපණය කිරීමක් තමයි කෙටි කතා කරුවා කරන්නේ. එය එහෙමනම් මේ කෙටි කතාව තුල හරියට ලිඳක් ගැඹුරට පිරිසිදු ජලය හොයාගෙන ගැඹුරට ගමන් කරනවා වගේ මැනිකාගේ චරිතය හා බැඳුණු මේ සිදුවීම් ඊ타ත්ම ගැඹුරු තලයකට ගමන් කරනවා කියන කාරණය අපි සටහන් කරන්නට ඕන Tamanගේ පිළිතුර තුල. එතකොට මම ඔබට ආදරණීය දුවේ පුතේ කතා කළා කෙටි කතාව පිළිබඳව නොඑක් කරුණු කාරණා රාශියක් පිළිබඳව කෙටි කතාවේ අන්තර්ගතය, ඒ වගේම කෙටි කතාවේ කතාන්තරය, ඒ වගේම කෙටි කතා වින්‍යාසය, චරිතාංග නිරූපණය, ඒ වගේම යථාර්ථ නිරූපණය, චරිතවලට ගැලපෙන භාෂාව, ඒ වගේම අවස්ථාවට ගැලපෙන භාෂාව ආදී කරුණු කාරණා රාශියක් ඔබට මා කතා කළා. ඉතින් මේ කෙටි කතාව හොඳට හදාරලා මෙයින් ලබා ගන්නට පිළිවන්කම තිබෙන ලකුණු ප්‍රමාණය තමන් ඉදිරිපත් වන විභාගයේදී ඔබට ලබා ගන්නට හැකි වේවා කියන ප්‍රාර්ථනය කරන ගමන්ම තවත් දවසකදී මේ වාගේ සිංහල පාඩමකින් හමුවන බලාපොරොත්තුෙන් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.